නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මේ දෙව් මිනිස් ලෝකයට පරම ශාන්තිය සලසන මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ පින්වත් අවන්ති ගමගේ, හර්ෂක ගමගේ සහ ශාම්ලා ගමගේ යන ඒ පින්වතුල්ලා විසින් සුජීවත්ව සිටින අද දවසේ 73 වන ජන්මදිනය යෙදෙන පින්වත් පුණ්‍ය චන්ද්‍රදාස මෑණියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මෑණියන්ට සුවසේ ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ පින් හේතු වේවා කියන අදහසින් ඒ දරුවන් විසින් තමයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. අද මේ ධර්ම දේශනාවේදී ඔබට ඉගෙන ගන්න ලැබෙනවා ගෞතම බුද්ධ ශාසනයේ වැඩ හිටපු අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ නමක් ගැන. ඒ උතුමන් වහන්සේ ගෞතම ශාසනයේ අගතනතුරු ලැබුවා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් සද්ධාදී මුත්තානං යදිදං වක්කලි. වක්කලී තෙරුන්. පින්වත් මහණෙනි, මේ බුදු සසුනේ වක්කලී භික්ෂුව වනාහි බලවත් ශ්‍රද්ධාව ඇති භික්ෂූන් අතරින් අග්‍රභාවයට පත්වන්නේය. බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලින් එහෙම අගතනතුරු ලැබුවා වක්කලී මහරහතන් වහන්සේ. මේ වක්කලී මහරහතන් වහන්සේ කියලා කියන්නේ සම්බුදු රුවට පෙම්බැඳි භික්ෂුව. ඈත අතීතයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මීට කල්ප ලක්ෂයකට පෙර. ඒ කාලේ මොහු තරුණයෙක් බුදු බණ අහන්නට යනවා. බණ අහගෙන ඉන්නකොට ඒ ධර්ම දේශනා අවසානයේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා අතර හිටපු එක භික්ෂුවක්ව ශ්‍රද්ධාවෙන් බලවත් භික්ෂූන් අතර අග්‍රභාවයේ තැබුවා. ආන් ඒ වෙලාවේ හිතක් උපන්නා කියනවා, අනේ මටත් බුද්ධ ශාසනයක බලවත්ම ශ්‍රද්ධාව ඇති භික්ෂූන් අතර අග්‍රභාවය ලබන්නට ඇතිනම්. ඒ හිත උපන්නා. ඒ හිතින් යුක්තවම සංසාරේ පින් කළා. එහෙම පින් කරගෙන ඇවිල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 15 වෙනි යුගයේ ඕන උපන්න රජගහ නුවර නම වක්කලී. තරුණ වයසේ තමන්ගේ මන්දිරේ ඉන්නකොට, තමන්ගේ නිවසේ ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට මොහු යම් දවසක ඒ සම්බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන ව්‍යාම ප්‍රභා ඇති, අභිනීල නෙතු සංගල ඇති, ස්වර්ණ වර්ණ පැහැයෙන් බබලන බ්‍රහ්මේකුට බඳු ඍජුකය ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව දැක්කාද? එදා ඉඳලා බලවත් ආසාවක් උපන්නා බුදුරජාණන් වහන්සේගේ රුව දකින්න. බුදුරජාණන් වහන්සේගේ ඒ ආසිරිමත් විස්මය ජනක ඒ ඇස් අදහා ගන්න බැරි තරම් ලස්සන රූපේටම ආස කළා. ඒ රූපේටම ආසාවෙන් නිතර බණ අහන්න ගියා.
ඒ බණ අහන්න ගිහිල්ලා වුණත් ධර්ම දේශනාවේ අහගෙන ඉන්නේ දේශනාවට අවධානයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ රුව බලාගෙන ඉන්න ආසාවට තමයි ඒ යන්නේ. ඇත්තේම පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ ඒ සොඳුරු රූපය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගත ඒ විස්මයජනක රූපය අපිට ඒක හිතාගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. අපි ලක්කන සූත්‍ර දේශනාවේදී අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහේ රූපේ මේ අංග ලක්ෂණ භාග්‍යතුන් වහන්සේගේ රූපේ තිබුණා කියලා. නමුත් ඒ පුරුෂ ලක්ෂණ සියල්ලෙන් සමන්වාගත සම්බුදුරුව කොහොමද කියලා අපි දන්නේ නේ. අපේ ධර්මාශෝක අධිරාජයා දවසක් ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන ඉන්නකොට ස්වාමින් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගේ ඒ මහා පුරුෂ ලක්ෂණ විස්තර කළා. ඒ විස්තරයට ධර්මාශෝක අධිරාජයාට හිත පැහැදුනා. හිත පැහැදිලා හරි ආසාවක් උපන්න. අනේ එහෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරුව මට දකින්න ඇතනම්. එතකොට මේ ධර්මාශෝක අධිරාජයා භික්ෂුන් වහන්සේලාත් එක්ක ආයේ දහම් කතා කරනකොට දැන් මේ ආසාව හිතේ තැම්පත් වෙලා තිබුණා. ආයේ දහම් කතා කරනකොට එක තෙරුන් වහන්සේ නමකගෙන් අහගන්න ලැබුණා මේ නාග ලෝකේ මහා කාලය කියලා නාගරාජයෙක් ඉන්නවාය. ඒ නාගරාජයාට දීර්ඝ ආයුෂ තියෙනවාය කියලා. එතකොට ධර්මාශෝක අධිරාජයාට හිතෙනවා එහෙනම් එකත් එකටම ඔය නාගරාජයා බුදුරජාන් වහන්සේ දැකලා ඇති. ඊළඟට නාගරාජයන්ට පුළුවන් නොවේ මේ වේස මවා ගන්නට. ඔය නාගරාජයාට සමහර විට බුදුරුව මවලා පෙන්වන්න බැරිකමකුත් නැතුව ඇති. මං නාගරාජයාව කැඳවන්න ඕන කියලා මේ ධර්මාශෝක අධිරාජයා කියලා කියන්නේ මේ අద్භූත අනසකක් තිබ්බ කෙනෙක්නේ. ධර්මාශෝක අධිරාජයාගේ අනසක අහසේත් යොදුනක් පිහිටියා. ඔහු රාජ්‍ය පදවියට පත් වෙනකොට ඔහුගේ අනසක අහසේත් යොදුනක් පිහිටියා. පොළොවේත් යොදුනක් පිහිටියා. ධර්මාශෝක අධිරාජයා ගාව තිබුණා මේ ස්වර්ණ සංකලිකිත කියලා පළඳනාවක්. මේක නිකන් රාජ්‍ය මුද්‍රාවක් වගේ එකක්. ඒක මෙහෙම පොළොවට දැම්මා. පොළොවට දාලා අදිෂ්ඨාන කළා මහා කාල නාරජුට මාගේ මේ ආරාධනාව මගේ පණිවිඩේ මගේ ආඥාව යන්න ඕන. හරි පුදුමයි. ඒ පින්බලේ ඔහුට තිබුණ මේ ධර්මාශෝක රජුරවන්ට තිබ්බ ඒ තේජස අර පළඳනාව ගියා කියනවා පින්වතුනි මහා කාල නාගරාජයාගේ භවනට. එතකොට නාගරාජයා දැනගත්තා ධර්මාශෝක අධිරාජයා තමන්ව කැඳවනවා. මහා කාල නාරජු ධර්මාශෝක අධිරාජයාගේ මාලිගාවට එනවා. ඒ ආවහම ධර්මාශෝක අධිරාජයා බොහෝම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන තමන්ගේ සිංහාසනේ වාඩි කෙරෙව්වා. වාඩි කරවලා කියනවා නාරජුනි මං එන්න කිව්වේ වෙන දෙයකට නෙමෙයි. මට අහන්න ලැබුණා ඒ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන අසිරිමත් බුදුරුව ගැන. කිම නාරජුනි ඔබ ඒ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු ඒ සුන්දර රූපකාය දැකලා තියෙනවද? ඉතින් මහා කාල නාරජුරුව කිව්වා මහරජය ඒ අලාමක බුදුරුව මං දැකලා තියෙනවා. මේ ඇස් දෙකින් මං ඒ බුදුරජාණන් වහන්සේව දැක්කා කිව්වා. ධර්මාශෝක අධිරාජයා කියනවා අනේ සාදු සාදු. මහා කාල නාරජුනි මං ඔබෙන් ඉල්ලීමක් කරනවා. අනේ මට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුරුව දැක ගන්න ආසයි. ඔබට පුළුවන් ද ඔබේ එරදිහින් මට බුදුරජාණන් වහන්සේගේ රුව මවලා පෙන්වන්නට? එතකොට ඒ නාරජුරුව කියනවා මේ අධිරාජේනි මට ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව ඒ විදිහටම නම් මවන්න බෑ. හැබැයි ඊට ආසන්න රුවක් මං ඔබට මවලා පෙන්වන්න. ඉතින් මහා කාල නාගරාජයා ඒ වෙලාවේ
අපේ සම්බුදුරජාණන් වහන්සේගේ රූපයට ආසන්න රූපයක් මෙව්වා. ඒ රූපේ දකිනකොට ධර්මාශෝක අධිරාජයාගේ දැස් කඳුලින් පිරී ගියා. අත් වෙවුලන්න ගත්තා. ධර්මාශෝක අධිරාජයා කියනවා මහා කාල නාරජුනි ඔබ ඔහොම ඉන්ට මට පුරා සතියක් ඔය බුදුරු දිහා බලාගෙන නේත්‍ර පූජා කරන්න ඕන. ඒ ධර්මාශෝක අධිරාජයා එදා බුදුරජාණන් වහන්සේ උදෙසා උපහාර පිණිස සතියක් බුදුරුව දෙස බලාගෙන නේත්‍ර පූජා කියලා විශේෂ පූජාවක් කළා. ඒ තමයි පින්වතුනි අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආශ්චර්යවත් වූ සම්බුදුරුව. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය ගැන ඒ බුදුරජාණන් වහන්සේගේ රූපයට පැහැදිච්ච අය අතරේ ඒ බුදුරුව දැකලා වසඟවිච්ච පිරිස අතරේ මේ වක්කලී තරම් වෙන කෙනෙක් නැහැ. ඉතින් වක්කලී බ්‍රාහ්මණය ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව දකින අදහසින්ම බණ අහන්න එනවා. ඇවිල්ලා බණ ඉවරුණාට පස්සේ ඔහු නැගිටලා යන්නේ සතුටින් නෙවෙයි. හරි හිතට අමාරුයි. අනේ මට බුදුරජාණන් වහන්සේව තව බලන් ඉන්න ඇත්නම් එහෙම හිතෙනවා. දවසක් මොහු බණ අහලා යනකොට මොහුට හිතක් උපන්නා. එහෙනම් ඉතින් මට කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙන එක. පැවිදි වුණා නම් භික්ෂුවක් විදිහට මට නිතර බුදුරජාණන් වහන්සේව ඒ මහා කාරුණික නෙතු සංගල දැක ඒ බ්‍යාම ප්‍රභා ඇති ලස්සන රූපකාය දැක ඒ රම් පිළිමයක් වගේ බුදුරජාණන් වහන්සේගේ රුව දැක අනේ මට ඉන්න පුළුවන් වෙනවනේ කියලා ඔහොම හිතුණා. එතකොට මේ වක්කලී බ්‍රාහ්මණයාගේ පැවිද්ද සිද්ධ වුණෙත් බුදුරජාණන් වහන්සේ දකින අදහසින්. බුදුරජාණන් වහන්සේ දකින්ට ආසාවෙන්මයි මහණ වුණේ. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ බලන්න ශාස්ත්‍රූන් වහන්සේගේ මහා කරුණාව. බුදුරජාණන් වහන්සේ පැවිදි කරගත්තා. පැවිදි වුණාට පස්සේ අනිත් භික්ෂූන් චාරිකාවේ වඩිනවා. හැබැයි වක්කලී භික්ෂුව කවදාවත් චාරිකාවේ වඩින්නේ නැහැ. හේතුව වක්කලී භික්ෂුවට චාරිකාවේ වැඩීමේ උවමනාවක් නැහැ. වක්කලී භික්ෂුවට ඕනේ හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව දකිමින් ඉන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් ඒ විදිහට චාරිකාවේ නොවැඩ තමන් වහන්සේ සමීපයේම ඉන්න ඉඩ දුන්නා. ඒ ටිකෙන් ටික ඔහුගේ නුවණ මෝරණ කල. ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා වක්කලී මේ කුණු කයක් දෙස බලාගෙන ඉඳලා ඇති වැඩක් නැහැ. ඔබ කුණු කයක් දෙස බලාගෙන මේ පැවිද්ද ගත කරලා ඇති වැඩක් නැහැ. වක්කලී ඔබ ධර්මයේ දකින්න. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. අවවාද කළා බැහැර කළා. වක්කලී යලි ඔබ ශාස්ත්‍රඥ වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න එපා. ඔබ වීරිය වඩන්ට. ඉතින් අකමැත්තෙන් වක්කලී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න විහාරයෙන් නික්මුණා. නික්මිලා උන්වහන්සේ වැඩම කළේ එක්තරා මහා වනාන්තරයකට. මේ වනාන්තරයට වඩිනකොට වක්කලී ස්වාමීන් වහන්සේට හොඳ දහම් දැනුමක් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ රුව දකින්න නැති ශෝකය හැම තිස්සෙම හිතේ තිබුණා කියනවා. එහෙම තියෙද්දී නමුත් අමාරුවෙන් වුණත් ධර්මයේ සිහි කරන්න මහන්සි ගත්තා. එහෙම ධර්මයේ සිහි කර වාසය කරනකොට වක්කලී ස්වාමීන් වහන්සේ හදිස්සියෙම රෝගාතුර වුණා. බලවත් වාත රෝගයක්. ඒ වාත රෝගේ වැළඳිලා ඒ වාත රෝගේ නිසා හරි අපහසු වුණා. ඒ කියන්නේ මේක ටිකක් දරුණු රෝගයක්. උන්වහන්සේ දුකසේ වාසය කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේ වැඩ හිටපු තැනට එරදියෙන් වැඩම කළා. ඒ එරදියෙන් වැඩම කරපු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඇති වුණ අයන් කතා බහක්. ආන්නේ කතා බහ තමයි පින්වතුනේ වක්කලී මහරහතන් වහන්සේගේ ගාථා විදිහට තේරී ගාථා පොත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ. ඇත්තෙම මේ ගාථා වදාරන කාලේ වෙනකොට උන්වහන්සේ කෙලෙස් නැසූ උත්තමයෙක් නෙමෙයි.
ඒ ගාථාවල තියෙන්නේ මෙන්න මේ විදිහට. භාග්‍යතුන් වහන්සේ වක්කලී තෙරුන්ගෙන් අහනවා, පින්වත් භික්ෂුව, ඔබ ඉන්නේ මහා වනයේ. වාත රෝගයකුනුත් පීඩා විඳිනවා. සිව්පසේවත් පිළිවෙලකට නැහැ. මේ කටුක ජීවිතේ ඔබ ගෙවන්නේ කොහොමද? එතකොට වක්කලි ස්වාමීන් වහන්සේ හරි ලස්සන පිළිතුරක් දුන්නේ. මගේ මුළු සිරුර පුරාම මහත් ප්‍රීති සැපයක් පැතිරිලා තියෙන්නේ. ඒ නිසා කටුක ජීවිතේ මැඩගෙන මං මහවනේ ඉන්නවා. මං මහවනේ ඉන්නේ සතර සතිපට්ඨාන වඩමිනුයි. ඒ වගේම පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, සප්ත බොජ්ජංග වඩමිනුයි මම මේ වනේ ඉන්නේ. පටන්ගත් වීරිය දිගටම පවත්වන, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, දැඩි පරාක්‍රමිකින් යුක්ත වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමගියෙන් වැඩ සිටින ආකාරය දකිමිනුයි මං මහවනේ ඉන්නේ. ඒ කිව්වේ වීරිය වඩන භික්ෂූන් ගැන හිත පහදවාගෙන තමයි මේ වනයේට වෙලා උන්වහන්සේ රෝග පීඩාවක් කුහුලාගෙන උනත් ඉන්නේ. ඊළඟට හරි ලස්සන ගාථාවක් වදාලා. අනුස්සරන්තෝ සම්බුද්ධං අග්ගං දන්තං සමාහිතං අතන්දිතෝ රත්තිං දිවං විහරිස්සාමි කානනේ. ස්වාමීනි, තුන් ලොවකටම අග්‍ර වූ, දමනය වූ, සමාහිත සිත් ඇති බුදුරජාණන් වහන්සේව දිවා රාත්‍රී දෙකේම සිහි කරමිනුයි මං මේ මහවනේ ඉන්නේ. වක්කලි ස්වාමීන් වහන්සේ ඒ විදිහටයි පිළිතුරු දුන්නේ බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි, නිතරම මම ශාස්ත්‍රුන් වහන්සේව සිහි කරනවා. එහෙම සිහි කර කර තමයි මම මේ වනයේට වෙලා ඉන්නේ. ඉතින් එහෙම පිළිතුරු දුන්නා. ඔය සිදුවීම සිද්ධ වෙලා වක්කලි ස්වාමීන් වහන්සේ යම් පමණකට ඒ ගිලන් භාවයෙන් නැගී හිටියා. ගිලන් භාවයෙන් නැගී හිටියාට පස්සේ වක්කලි ස්වාමීන් වහන්සේ කැමති වුණේ බුදුරජාණන් වහන්සේ පේන තැනකට, භාග්‍යතුන් වහන්සේගේ බුදුරුව දකින්න පුළුවන් තැනකට වැඩම කරන්න. ඉතින් වනාන්තරයෙන් නික්මිලා ගමක් හරහා උපස්ථායක භික්ෂූනුත් එක්ක හීන් සීරුවේ උන්වහන්සේ වඩිනවා. වඩිද්දී උන්වහන්සේ හදිසියේම බලවත් ගිලන් භාවයකට පත් වුණා ගම මැදදී. ඉතින් ඒ ගමේ කුඹල්කාරයෙකුගේ ශාලාවක උන්වහන්සේව වඩා හිඳෙව්වා. ඒ කාලේ පින්වතුනි කුඹල්කාරයන්ට අර තමන් හදන මැටි භාජන ටික තැම්පත් කරලා තියන්න ශාලා තිබිලා තියෙනවා. එක දිගට මැටි භාජන හදන කාලෙට තමයි මේ ශාලාව ප්‍රයෝජනවත් වෙන්නේ. අනිත් කාලවලට මේ ශාලාව හිස් ශාලාවක්. ඒ කාලෙට ওই කුඹල්කාරයෝ මේ විශේෂයෙන් ශ්‍රමණයන් වහන්සේලාට විවේක සුව ගන්නට ඔය මේ කුඹල් ශාලා පූජා කරනවා. ඉතින් ආන් ඒ වගේ ශාලාවක උන්වහන්සේ උපස්ථායක භික්ෂුන් වහන්සේලාත් එක්ක ඒ ශාලාවේ නතර වුණා. ඒ නතර වෙලා ඉන්නකොට මේ වක්කලි සූත්‍රයේ මේ කාරණා අන්තර්ගත වෙන්නේ. මේ දේශනාවට අනුව තේරෙනවා හරි අමාරුවෙන් තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒ කායික ගිලන් බව වැඩි නිසා උන්වහන්සේ දවසක් උපස්ථායක භික්ෂූන්ට කතා කරලා කියනවා, ආශ්මතුනි, ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ බැහැ දකින්ට යන්ට. ගිහිල්ලා අනේ බුදුරජාණන් වහන්සේට මගේ වචනයෙන් වන්දනා කරන්න. වන්දනා කරලා කියන්ට, ස්වාමීනි, වක්කලි භික්ෂුවයි මේ පායුග වදින්නේ. ස්වාමීනි, වක්කලි භික්ෂුව හොඳටම ගිලන් වෙලා. වක්කලි භික්ෂුව සතුටුයි බුදුරජාණන් වහන්සේ අනුකම්පාව උපදවාගෙන වක්කලි භික්ෂුව ඉන්න තැනට වඩිනවා නම්. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව උපදවාගෙන වක්කලි භික්ෂුව බැහැ දකින්ට වඩිනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කියලා. ඉතින් මේ උපස්ථායක ස්වාමීන් වහන්සේලාත් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ නිහඬවම ආරාධනාව පිළි අරගෙන වක්කලි ස්වාමීන් වහන්සේ බැහැ දකින්ට වඩිනවා. දුරින්ම බුදුරජාණන් වහන්සේ වඩින හැටි දැකලා
වක්කලි ස්වාමීන් වහන්සේ සූදානම් වුණා කියනවා ඇඳෙන් නැගිටින්න. ඇඳෙන් නැගිටින්න පුළුවන් කමක් නැහැ. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නිසා ඇඳෙන් නැගිටින්න උත්සාහවත් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා කමක් නැහැ පින්වත් වක්කලි. ඔබ ඇඳෙන් නැගිටින්න උත්සාහ ගන්න එපා. මෙතන මේ ශාස්ත්‍රුන් වහන්සේට ආසන පනවලා තියෙනවනේ. මං ඒ ආසනයක වැඩ ඉන්නම් කියලා බුදුරජාණන් වහන්සේ පැන වූ ආසනේ වැඩ හිටියා. වැඩ ඉඳලා වක්කලි ස්වාමීන් වහන්සේගෙන් අහනවා කච්චිතේ වක්කලි කමනීයං කච්චි යාපනීයං කොහොමද වක්කලි ඔබට ඉවසන්ට පුළුවන්ද? ඔබ පහසුවෙන් යැපෙනවද? කච්චිතේ දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති. පින්වත් වක්කලි ඔබේ මේ තියෙන ශාරීරික වේදනාවල අඩුවීමක්ද පේන්නේ වැඩිවීමක්ද? ඔබට තියෙන මේ අසනීප තත්ත්වේ අඩුවීමක් පේනවද වැඩිවීමක් පේනවද? නමේ බන්තේ කවනීයං නයාපනීයං. අනේ ස්වාමීනි ඉවසන්ට අමාරුයි. මට මේ ශරීරයේ යැපෙන්න හරි අමාරුයි. මගේ දුක් වේදනා ගොඩාක් වැඩි වෙනවා. කිසිම අඩුවීමක් පේන්නේ නැහැ. ස්වාමීනි මේ ලෙඩෙත් වැඩිවීමක් මිස අඩුවීමක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට අහනවා මෙන්න මෙහෙම. කච්චිතේ වක්කලි නකින්චි කුක්කුච්චං නකෝචි විප්පටිසාරෝ. පින්වත් වක්කලි ඔබට යම්කිසි පසුතැවිල්ලක්වත් තියෙනවද? ඔබට විපිලිසර භාවයක්වත් තියෙනවද? එතකොට මේ වක්කලි ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා තග්ග මේ බන්තේ අනප්පකං කුක්කුච්චං අනප්පකෝ විප්පටිසාරෝ. අනේ ස්වාමීනි මට තියෙන පසුතැවිල්ල සුළුපටු එකක් නෙවෙයි. මට තියෙන විපිලිසර භාවය සුළුපටු එකක් නෙවෙයි. මං හරි පසුතැවිල්ලෙන් හරි විපිලිසර භාවයෙන් මේ ගිලන් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ යලි අහනවා කච්චි පනතං වක්කලි අත්තා සීලතෝන උපවදතිති. ඇයි පින්වත් වක්කලි ඔබට ඔබේ සීලය චෝදනා කරනවද? බලන්න ශාස්ත්‍රුන් වහන්සේ අහපු එක මරණාසන්න මොහොතේ ඇඳට වෙලා විපිලිසරව ඉන්නවා කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ එක ප්‍රශ්නයක් ඇහුවේ. ඇයි වක්කලි ඔබට සීලයෙන් චෝදනා ලැබෙනවද? නකෝ මම් බන්තේ අත්තා සීලතෝ උපවදතිති. අනේ ස්වාමීනි මට සීලයෙන් චෝදනා නැහැ. මම පිරිසිදු සීලයක් ආරක්ෂා කළා. නොචී කිරතං වක්කලි අත්තා සීලතෝ උපවදති. පින්වත් වක්කලි ඔබට සීලයෙන් චෝදනා ලැබෙන්නේ නැත්නම් ඔබේ සිල්වත් බව සම්බන්ධයෙන් ඔබට චෝදනාවක් නැත්නම් අත කිංචතේ කුක්කුච්චං කෝච විප්පටිසාරෝ. ඉතින් වෙන මොකද්ද ඔබට තියෙන විපිලිසර භාවයේ? ඔබට තියෙන පසුතැවිල්ල. චිර පටිකාහම් බන්තේ භගවතං දස්සනාය උපසංකමිතු කාමෝ. බලන්න හරි අහිංසකයි ඒ කියපු දේ. අනේ ස්වාමීනි මම බොහෝ කාලයක් මුළුල්ලේ භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්ට එන්ට කැමැත්තෙන් හිටියා. නත්තිච මේ කායස්මින් තාවතිකා බලමත්තා. අනේ ස්වාමීනි ඒ වුණාට මට එන්ට තරම් ඇගේ හයියක් නැහැ. යාවතාහං භගවන්තං දස්සනාය උපසංකමී යන්ති. යම් විදිහකට මගේ කයේ බලයක් තිබ්බනම් අනේ මට ශාස්ත්‍රුන් වහන්සේව දැක ගන්නට ලැබෙනවා නේද? මගේ කයේ බලය තිබ්බනම් මට බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න පුළුවන් නේද කියලා මගේ හිතේ පසුතැවිල්ලක් තියෙනවා. මට විපිලිසර භාවයක් තියෙනවා. ස්වාමීනි මේක තමයි කාරණේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට කියනවා අලං වක්කලි කිංතේ ඉමිනා පූතිකායේන දිට්ඨේන. කමක් නෑ පින්වත් වක්කලි මේ කුණු ශරීරයක් දැකලා ඇති ඵලෙ මොකද්ද? බුදුරජාන් වහන්සේ යලිත් වතාවක් වක්කලි ස්වාමීන් වහන්සේට ඒ කාරණේම සිහි කළා. වක්කලි මේ කුණු කයක් දිහා බලාගෙන ඉඳීමෙන් ඇති ඵලය මොකක්ද? යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු තමයි මාව දකින්නේ. ධම්මං හි වක්කලි පස්සන්තෝ මං පස්සති.
වක්කලී යම් කෙනෙක් ධර්මයව දකිනවා නම් ඒක තමයි මාව දැක ගන්න තියෙන පිළිවෙල. මං පස්සන්තු ධම්මං පස්සති. මාව දකිනවා කියලා කියන්නේ ධර්මයේ දැකීමයි. බලන්න ශ්‍රාවකයාව ධර්මයේ තුලම ශාස්ත්‍රඥ වහන්සේ පිහිටුවන හැටි. මොකද වක්කලී ස්වාමීන් වහන්සේ අධික ශ්‍රද්ධාවකින් යුක්තයි. බුදුරජාන් වහන්සේ යම් වචනයක් වදාලා නම් ඒ වචනය තුල පිහිටන්න පුළුවන් බලයක් උන්වහන්සේට තියෙනවා. ඒ බලය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. ශාස්ත්‍රඥ වහන්සේ යමක් වදාරනවා නම් ඒක හිම්මමයි කියන පැහැදීම. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ අත්හරින්න පුළුවන් හැකියාව ඒක ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව වක්කලී ස්වාමීන් වහන්සේ තුල බලවත්ව තිබුණ ඇත්තෙම මේ බුද්ධ ශාසනේ ඊටත් වඩා ශ්‍රද්ධාවෙන් බලවත් භික්ෂුවක් නැහැ. ශ්‍රද්ධාව බලවත් භික්ෂුන් අතර අග්‍ර භික්ෂුව වක්කලී මහරහතන් වහන්සේ. මේ වෙනකොට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා නැහැනේ. උන්වහන්සේ ඒ නිසා තමයි කිව්වේ ස්වාමීනි මට බුදුරජාන් වහන්සේ දකින්න නෑනේ කියන දුක එනවා. මට හරි අමාරුයි. බුදුරජාන් වහන්සේ වදාලා වක්කලී තථාගතයන් වහන්සේ දකින්න පිළිවෙලක් තියෙනවා. ඒ තමයි ධර්මයේ දකින්න. ධර්මයේ දැක්කොත් ඔබ තථාගතයන් වහන්සේවත් දකිනවා. තංකින් මඤ්ඤසී වක්කලී රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. පින්වත් වක්කලී ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? රූපය කියලා කියන්නේ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? රූපය කියලා කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙය. මේ ජීවිතේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ජීවිතේ නিত্য එකක්ද අනිත්‍ය එකක්ද කියලා ඇහුවා. එතකොට වක්කලී ස්වාමීන් වහන්සේ කියනවා අනිච්ඡම් බන්ති. ස්වාමීනි මේ රූපය අනිත්‍යයි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. ඉතින් වක්කලී යමක් අනිත්‍ය නම් ඒක දුක් දෙයක්ද සැප දෙයක්ද? දුක්ඛම් බන්ති. ස්වාමීනි අනිත්‍ය නම් යම් දෙයක් ඒක දුකක්මයි. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං. වක්කලී යමක් දුකයි නම් වෙනස් වෙලා යන ස්වභාවයට අයිති නම් ඒක ගැන කෙනෙක් මෙහෙම හිතනවා නම් ඒතං මම මේක මගේ ඒසෝ හමස්මි මේක මම ඒසෝ මේ අත්තාති මේක මගේ ආත්මේ මේ රූපේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක සුදුසු දෙයක්ද? නොහේ තම්බන්තේ. ස්වාමීනි එහෙම දකින්න එක සුදුසු නෑ. ආන දැන් දහම් කතාව බුදුරජාණන් වහන්සේව දකින්න ඕන කරන්නේ යමක්ද? ඒක බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා ධර්මය. බුදුරජාණන් වහන්සේ ওই විදිහට වක්කලී ස්වාමීන් වහන්සේගෙන් රූපය ගැනත් වේදනාව ගැනත් සංඥාව ගැනත් විඥානය ගැනත් ඇහුවා. මේවා නිට්ටයද අනිත්‍යද? වක්කලී ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි අනිත්‍යයි. වක්කලී යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? ස්වාමීනි අනිත්‍යදී ඒක වෙනස් වෙලා යන නිසා විපරිණාම ධර්මයට අයිති නිසා වෙනස් වෙලා යන සියල්ල දුකක්. වෙනස් වෙලා යන දේ දුක්ඛ ධර්මතාවයට අයිති. දුක කියන ස්වභාවයට අයිති. මේ ලෝකේ සියල්ලම වෙනස් වෙලා යනෝනේ. බුදුරජාන් වහන්සේ වදාළේ මේ ලෝකේ මේ ගොම පිටත් තරම් චූටි දෙයක් හරි නිත්‍ය වෙනවා නම් සංසාරේ නිදහස් වීමක් නැහැ කිව්වා. මේ ලෝකේ හැමදේම අනිත්‍යයි පින්වතුනි. අපිට මේ ලෝකේ කිසිම දෙයක් මේ ජීවිතේ අල්ලගන්න නැහැ. මේකනම් නිත්‍යයි. මේකනම් ස්ථිරයි. මේකෙන් පිළිසරණක් තියෙනවා කියලා අපිට අල්ලගන්න කිසි දෙයක් නැහැ. රූපයක් නැහැ. විඳීමක් නැහැ. අඳුනගන්න කිසි දෙයක් නැහැ. ජීවිතේ පහළ කරන චේතනාවක්වත් එහෙම අල්ලගන්න බෑ. විඥාණයවත් එහෙම අල්ලගන්න බෑ. මේ ඔක්කොම අනිත්‍යයි. අනිත්‍ය නිසා මේ සියල්ලම දුකට අයිති. ඒ අනිත්‍ය වූ දුක් වූ දෙයක් කෙනෙක් අල්ලගත්තොත් එහෙම මේක මට අයිති එකක්, මේක මගේ, මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ඒක සුදුසු දෙයක්ද? වක්කලී ස්වාමීන් වහන්සේ වදාලා නොහේතම් බන්තේ. ස්වාමීනි ඒක සුදුසු නෑ. ඒක බැලිය යුතු
සුදුසු පිළිවෙල නෙමෙයි. ඒක නුසුදුසුයි. එතකොට බලන්න මේ ජීවිතය ගැන නුවණින් දකිනවා කියලා කියන්නේ මෙන්න මේක. බුදුරජාන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ ගැන මේ පංච උපාදානස්කන්ධයනේ බුදුරජාණන් වහන්සේ තනි වචනයක් වදාලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි හකුළුවලා කියනවා නම් පංච උපාදානස්කන්ධය තමයි දුක. එහෙනම් මේ භාග්‍යවතුන් වහන්සේ මෙහි වදාරන්නේ කුමක් ගැනද? දුක ගැන. පංච උපාදානස්කන්ධය නම් දුක. මේ පංච උපාදානස්කන්ධය කියලා අපි කියන්නේ කුමකටද? ජීවිතේට. එහෙනම් දුක කියලා කියන්නේ කුමකටද? ජීවිතේටයි. මේ ජීවිතේ තමයි පින්වතුනි දුක. පංච උපාදානස්කන්ධයෙන් යුක්ත මේ ජීවිතේ තමයි දුක. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකලා පංච උපාදානස්කන්ධයෙන් යම් නිදහස් වීමක් ඇද්ද? ආන් ඒ නිවනමයි සැපය. අනිත් හැම තැනකම තියෙන්නේ දුක. වක්කලි ස්වාමීන් වහන්සේට මේවා කියනකොට හරි ලස්සනට තේරෙනවා. ඇයි වක්කලි ස්වාමීන් වහන්සේ මේ ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේගේ රුව දැක දැක හිටියා. හැමදාම දකින්න ආසා කළා. නමුත් අනිත්‍ය ලෝකයකට ආස කළේ. අනිත්‍ය ලෝකේ අපි ඒක කොහොම ලබන්නද? මට හැමදාම මෙසේ දකින්න ලැබේවා කියලා. අපේ වසඟේ පවත්වන්න බෑ මේ රූපේ. මේ ඇස් මෙහෙම හොඳට තියෙනවා. මේ අද හොඳට පේන ඇස් හෙට වෙනකොට නොපෙනී යනවා. මේ ශරීර මෙහෙම තියෙනවා. එකපාර කැඩිලා මිදලා යනවා. මේවා අපේ වසඟේ තියෙන ඒවා නෙවෙයි. අද හොඳට තියෙන එක හෙට ලෙඩ වෙනවා. කොච්චර අපි අහලා තියෙනවද? අද මේ හොඳට කාලා බීලා හොඳට හිටියා. මෙන්න ඊළඟ දවසේ මැරිලා. කොච්චර තියෙනවද? මේක අනිත්‍ය ධර්මයට අයිති. අපි ජීවිතය ගැන හොඳට මේක තේරුම් අරගෙන ඉන්න ඕන එකක්. එහෙම නැත්තම් පින්වතුනි අපිත් අනවශ්‍ය අදහස් ගොඩක ඉන්නවා. දැන් මේ වක්කලි ස්වාමීන් වහන්සේ අනවශ්‍ය එකක් නේ පටලවගෙන තියෙන්නේ. අනේ මේ බුදුරජාණන් වහන්සේව මට ගොඩාක් කාලෙකින් දකින්න බැරි වුණානේ. ඒකට මගේ කයේ ශක්තිය නැහනේ. අයියෝ මට කයේ හයිය තිබ්බා නම් මම යනවනේ. මේ කුමක් ගැනද මේ හිතන්නේ? අනිත්‍ය වෙලා යන රූපයක් ගැන. මගේ මට අයිති අනේ මට මෙහෙම කරන්න ඇත්නම් මට නැගිටලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේව වැඳ ගන්න නැත්නම් කියලා මේක හිතනවා. නොසිතිය යුතු පිළිවෙලයි. දැන් සාමාන්‍ය මිනිස්සු ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ ওই වගේ ගොඩාක් හිස් සංකල්පනා ජීවිතවල තියෙනවා. කවදාවත් පින්වතුනි මේ වගේ අදහස් වලට එන්න එපා. ඒ කියන්නේ ඇතැම් වයසක අය අපි කතා බහ කරනකොටම අපිට මේ තේරලා තියෙනවා ඒ වගේ අදහස් වල ඉන්නවා. අනේ හාමුදුරනේ මට නම් මැරෙනකොට මං ඔය මේ රෝහල් වල ගිහිල්ලා බට ගහගෙන එහෙම මැරෙන්න කැමති නෑ. මට මැරෙන්න ඕන මගේ මහගෙදර. අදහස්. මං මැරෙන වෙලාවේ හාමුදුරනේ මට පිරිත් ටිකක් ඇහුණා නම් ඇති. අදහස්. ඊළඟට ලෙඩ වුණාට පස්සේ ආච්චි අම්මලා සීයලා විශේෂයෙන් දරුවන්ට කියනවා අනේ පුතේ මගේ ඇඳ අරගෙන ගිහිල්ලා තියාපන් බුදු කුටිය ළඟින් මට බුදු පිළිමේ පේන්න තියෙන්න ඕන. මේකේ අදහස්. අන්තිම වෙලාවේ මට ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මං වෙනුවෙන් පිරිත් කිව්වනම් මට ඇති. මේකේ අදහස්. මට මතකයි එක අසපුවක අපි වැඩ ඉද්දී එක පුතෙක් ඇවිල්ලා කිව්වා එයාගේ මෑණියන්ට අම්මට හරි අමාරුයි කියලා. ඒ අම්මව මේ හොස්පිටල් ඇඩ්මිට් කළා කියලා. ඉතින් ඒ පුතාට හොස්පිටල් ඇඩ්මිට් කරන්න කලින් අම්මා කියලා තියෙනවා අනේ පුතේ මේ මට කැමැත්තක් තියෙනවා ගෙදර සරුව රාත්‍රික පිරිතක් කරවන්නට. අපේ ගෙදර කවදාවත් රැයලි වෙනකම් පිරිතක් කියලානේ මට හරි ආසාවක් තියෙනවා රැයලි වෙනකම් පිරිතක් කියවන්න. මට ඒක කරගන්න ඕනේ කියලා. එහෙම කීදී තමයි ලෙඩ වුනේ. ලෙඩ වෙලා ඉතින් ඒ අම්මව ඔන්න මේ හොස්පිටල් ඇඩ්මිට් කරා කියන එක කිව්වට පස්සේ මං කිව්වා හරි අම්මට ප්‍රතිකාර කරගෙන යන්න අම්මා සුව වුණොත් සුව වෙච්චි සැනින්
අපි ඉක්මනින් පිරිතක් කරමු. ඊට පස්සේ ඔන්න දවස් 3-4කට පස්සේ ඒ ප්‍රතිකාර වලින් අම්මා සුව වුණා. අම්මා සුව වුණාට පස්සේ ඒ පුතාගේ කැමැත්ත අනුවම අපි ඊළඟට එළඹෙන සෙනසුරාදා දවසක සර්ව රාත්‍රික පිරිත යොදාගත්තා. යොදාගෙන දැන් එහි කටයුතු ඔක්කොම සූදානම් කරනවා. පිරිත සූදානම් කරලා දැන් හෙට පිරිතට වඩින්න තියෙන්නේ. මේ අදහවස මට කෝල් එකක් එනවා. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ පිරිත කරන්ට වෙන්නේ නැහැ. අම්මා අන්ත්‍ර වුණා. මේ රෝහලෙන් අරගෙනත් ඇවිල්ලා පිරිතට ලැහැත්ති වෙන දවසේ පිරිත කරන්න ඔය අර එන මිනිස්සුන්ට හට් ගහලා ඒ කටයුතු කර ඉද්දී අම්මා අන්ත්‍ර වුණා. මේ ජීවිතවල ස්වභාවය මේක. ඒ නිසා ජීවිතයකට ඒ වගේ නිකන් අර මේ අනවශ්‍ය ප්‍රාර්ථනා අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න එපා. අන්තිම වෙලාවේ බුදු පිළිමයක් පෙවුනා නම් ඇති, බණ පදයක් ඇහුණා නම් ඇති, පිරිත් ටිකක් ඇහුණා නම් ඇති, මේ වගේ කල්පනා. ඇයි හේතුව පින්වතුනි අපිට සමහර වෙලාවට අපි මැරෙන විදිහ ඔය මුකුත් සමීපෙටවත් එන්නේ නැති වෙන විදිහට අපිට මේ ජීවිතය අහිමි වෙලා යන්න පුළුවන්. අපි දැක්කනේ අර මේ මෑතක සිද්ධ වෙච්චි බස් රථ අනතුර. ඇතැම් මිනිස්සු බස් එකේ නිදාගෙන යන්න ඇති. නිින්දෙන් ඇහැරෙන්නත් පෙරම මේ ලෝකේ දාලා යන්න වෙන්නේ නැති. ජීවිතය කියන එක ඒ වගේ අනපේක්ෂිත දෙයකට ගොදුරු වෙන්න තියෙන දෙයක්. හේතුව මේ ජීවිතය අනිත්‍යයි. අනිත්‍යයි මේ ජීවිතේ. ඒ අනිත්‍ය බව හොඳට කල්පනා කරන්න ඕන. ඒකෙන් තමයි භාග්‍යතුන් වහන්සේව දැක ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ ධර්මයේ තුලින් කරන්න ඕන දෙයක්. ඒ නිසා අද කාලේ අපිටත් අපේ ශාස්ත්‍රෝන් වහන්සේව බුදුරජාණන් වහන්සේව දකින්න අවකාශ තියෙනවා ධර්මයේ තුලින්. ඉතින් වක්කලි ස්වාමීන් වහන්සේට ඕන් ඔය අවවාද කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා වක්කලි ඔබ ඔහොම කල්පනා කරන්න නුවණින් දකින්න. නුවණින් දැකලා යෝනිසෝ මනසිකාර කරන්න මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා නුවණින් සිහි කරන්න. එතකොට වක්කලි ඔබට පුළුවන් මේ මුළු ජීවිතේම සංසාර ගමනින් නිදහස් කරගන්න. බුදුරජාණන් වහන්සේ අවවාදේ කළා. කරලා භාග්‍යතුන් වහන්සේ වැඩම කළා ගිජ්ජකූට පර්වතයට. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ වැඩ ඉන්න වෙලාවේ වක්කලි ස්වාමීන් වහන්සේ උපස්ථායක භික්ෂුන් වහන්සේලාට කියනවා දැන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ අර කුම්භකාර ශාලාවටනේ. වක්කලි ස්වාමීන් වහන්සේට තේරෙන්න ඇති තමන්ගේ ලෙඩේ ගොඩාක් උත්සන්න වෙනවා කියනවා. උපස්ථායක භික්ෂුන්ට කියනවා අනේ ආයස්මතුනි මගේ මරණය මේ ගමක් මැද්දේ සිද්ධ වෙනවට මං කැමති නෑ. ඒ නිසා අනේ මාව ඔසවාගෙන යන්න කිව්වා කාලශිලාවේ අපේ විහාරෙට. ඒ කාලශිලා කියලා කියන්නේ භික්ෂූන් වැඩ හිටපු කළුගල් තලාව රජගහනුවර තියෙන්නේ. ඉතින් ඒ කළුගල් තලාවට භික්ෂූන් වහන්සේලා වක්කලි ස්වාමීන් වහන්සේව ඇඳක තියාගෙන ඔසවගෙන අරගෙන ගියා. එදා භාග්‍යතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ වැඩ ඉද්දි එදා රෑ දෙවිවරු දෙන්නෙක් ගිජ්ජකූටය ඒකාලෝක කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා එක දෙවි කෙනෙක් වක්කලි බන්තේ භික්ඛු විමුක්ඛාය චේතේති. ස්වාමීනි පින්වත් වක්කලි භික්ෂුව මේ වෙලාවේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්නට යෝනිසෝ මනසිකාර කරනවා. දැන් මේ යෝනිසෝ මනසිකාර කරන්නේ කොහොම කෙනෙක්ද? ලෙඩ ඇඳින් බැහැගන්නටවත් කාය ශක්තියක් නැති. ඔසවාගෙන අරන් යන්න ඕන කෙනෙක්. නුවණ මෙහෙවනවා. ජීවිතය ගැන ඇත්ත කල්පනා කරනවා. ඒක දෙවිවරුත් දකිනවා. දෙවියෝ කියනවා ස්වාමීනි වක්කලි භික්ෂුව හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්නට මහන්සි වෙනවා. අනිත් දෙවියා කිව්වා සෝහිනෝන බන්තේ සුවිමුත්තෝ විමුච්ඡසති.
ස්වාමීනි අපිට නම් හිතෙන්නේ වක්කලි භික්ෂුව ඒ විදර්ශනාව කරන පිළිවෙලට අනුව නම් වක්කලි භික්ෂුව නිදහස් වෙනවාමයි. රහතන් වහන්සේ නමක් වෙනවාමයි කියලා තමයි අපිට හිතෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඔය දෙවිවරු දෙන්න ඔය විස්තරය කිව්වා. විස්තරය කියලා නොපෙනී ගියා. එදා රෑ එළි වෙච්චි ගමම්ම ශාස්ත්‍රූන් වහන්සේගේ මහා කරුණාව භික්ෂුවකට කියනවා භික්ෂුව ඔබ යන්ට ඔබ ගිහින් කියන්ට වක්කලි භික්ෂුවට පින්වත් වක්කලි ඔබ හොඳට වීරිය වඩන්ට ඔබ අපේක්ෂා අතහැර ගන්නට එපා. ධර්මයේ සම්බන්ධයෙන් අපේක්ෂා අතහැර ගන්නට එපා. මොකද දෙවිවරු දෙන්නෙකුත් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට මෙහෙම කියලා තිනවා. ඊළඟට වක්කලි අපේ ශාස්ත්‍රූන් වහන්සේත් ඔබට මෙන්න මෙහෙම කියන්න කිව්වා. මා භායි වක්කලි ඔබ බය වෙන්න එපා. මා භායි වක්කලි ඔබ බයක් ඇති කර ගන්න එපා. අපාපකන්තේ මරණම් භවිස්සති වක්කලි ඔබේ මරණය පාපී එකක් වෙන්නේ. අපාපිකා කාලකිරියා. ඔබේ කලුරිය කිරීම පාපී එකක් වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ වචනයක් වදාලා කියලා. දැන් මේ කාටද කියන්නේ? මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් බලවත්ම භික්ෂුවට. ඒක ඇහුවා විතරයි වක්කලි ස්වාමීන් වහන්සේ බලවත්ව වීරිය කළා. විදර්ශනා ඥානෙ වේගින් වැඩි ගියා. අර භික්ෂුන් වහන්සේලා එතනින් පිටත් වෙනවා. ඒ පිටත් වෙනකොටම මේ වක්කලි තෙරුන් වහන්සේගේ ජීවිතේ මේ තැන හරිම පුදුම සාගතයි. ඒක වක්කලි ස්වාමීන් වහන්සේගේ භික්ෂුව මේ වක්කලි ස්වාමීන් වහන්සේගේ ජීවිතේටම විශේෂ වෙච්ච එකක්. ඒක විවිංගතුනේ මේ භික්ෂුන් වහන්සේලා පිටත් වෙලා ඊටාම ටික වෙලාවකින් වක්කලි ස්වාමීන් වහන්සේ තීරණයකට එනවා දැලි පිහියෙන් තමන්ගේ බෙල්ල කපාගෙන සියදිවි හානි කරගන්නට. උන්වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා පිටත් වෙලා ටික වෙලාවකින්ම තමන්ගේ අතට දැලි පිහි අරගෙන තමන්ම තමන්ගේ ගෙල සිඳගෙන ජීවිතේ තොර කරගත්තා. ඒ ජීවිතේ තොර කරගන්නකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා මේක දකිනවා. දැකලා භික්ෂුන්ට කියනවා මහණෙනි අපි යමු. ඒ වක්කලී කියන කුල පුත්‍රයා යම් තැනක ආයුධයකින් තමන්ගේම ජීවිතේ තොර කරගෙන කලුරිය කළාද අපි ඒ කාලසිරාවට යමු කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ගිජ්ජකූටේ ඉඳලා කාලසිලාවට වැඩම කළා. ඒ වැඩම කරනකොට පින්වතුනි ඈතින්ම පේනවා කියනවා දැන් වක්කලි ස්වාමීන් වහන්සේ යහනේ සැතපීලා එහෙම්ම ගෙල සිඳගෙන. එතන ඈතින්ම පේනවා කියනවා නිකන් දුමක් දඟලනවා. වක්කලි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැන අහසේ මේ අතට දුමක් යනවා. කළු පාට දුමාරයක් එහෙ මෙහෙ යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන්ගෙන් මහණෙනි අර පෙනේද අර වක්කලි භික්ෂුව කලුරිය කරපු තැන දුමක් වගේ එකක් එහෙට මෙහෙට යන හැටි. ඉතින් භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි ඔව් අපි දැක්කා. මහණෙනි ඔය දුම කුමක්ද? මහණෙනි ඒසෝකෝ භික්කවේ මාරෝ පාපිමා. මහණෙනි ඔය තමයි පාපී මාරයා. වක්කලිස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං සමන්වේසති. ඔය මාරයා වක්කලි කුලපුත්‍රයාගේ විඤ්ඤාණය හොයනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කාලක්‍රියා කරනකොට කෙලෙස් සහිත කෙනාගේ කලුරිය කිරීමත් එක්ක විඤ්ඤාණේ යලි උපතක් කරා යනවා. දැන් මේ වක්කලි ස්වාමීන් වහන්සේ ගෙල සිඳ ගන්න කලින් කෙලෙස් සිඳලා තියෙන වගක් මාරයා දැක්කේ නැහැ. උන්වහන්සේ ගෙල සිඳගත්තා. ගෙල සිඳගත්තාට පස්සේ හරියට පහන්නේ වුණා වගේ. වෙච්ච දෙයක් හිතා ගන්න බෑ. මාරයාට මේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරි වුණා. දැන් විඤ්ඤාණේ ගියපු අතක් නැහැ. මාරයා එතන හොයනවා කියනවා විඤ්ඤාණේ උතුරට ගියාද දකුණට ගියාද උඩ යටට ගියාද කියලා අර දුමක වෙස් අරගෙන හොයනවා. ඉතින් හරි ආශ්චර්යයි මේ බුද්ධ ශාසනයේ සිද්ධි. භාග්‍යතුන් වහන්සේ වදාලා ওই විදිහට වදාරනකොට මේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වක්කලි තෙරුන් කොහෙද උපන්නේ?
අපපතිට්ඨිතේන භික්කවේ විඥානේන වක්කලී කුලපුත්තෝ පරිනිබ්බුතෝ. මහණෙනි, නොපිහිටි විඥාණයෙන් වක්කලී කුලපුත්‍රයා පිරිනිවන් පෑවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ යම් මොහොතක කාලක්‍රියා කරනවාද ඒ කලුරිය කරන වෙලාවෙම විදර්ශනා ඥානය මුහුකුරා ගිහිල්ලා උන්වහන්සේ සියලු කෙලෙස් නැසලයි රහතන් වහන්සේ නමක් විදිහට පිරිනිවන් පෑවේ. රහතන් වහන්සේගේ පිරිනිවීම ගැන අපි අහලා තියෙනවානේ. නිවෙති රහත් සංඝ නිවෙනා මේ පහන විලසට. පහන් සිල නිවී ගියාම ඒ සිල ගියපු අතක් කාටවත් හොයන්න බෑ. පහන් සිල නිවී ගියා වගේ රහතන් වහන්සේ නොපිහිටි විඥාණයෙන් පිරිනොම් පානවා. ඉතින් ශ්‍රද්ධාවෙන් බලවත් ශ්‍රද්ධාවෙන් අග්‍ර භික්ෂුව විදිහට බුද්ධ ශාසනයේ වැඩ ඉඳලා ඕන ඔය විදිහට අපේ වක්කලී මහරහතන් වහන්සේ පිරිනොම් පාවදාලා. ඒ වක්කලී මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වක්කලී මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා සැනසුන නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාව තුළින් රැස් කළ සියලු පින් සක්දෙවිදු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. මහා කාල නාරජු ප්‍රධාන නාග පිරිසත් මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදනා වන සියලු දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ ආශිර්වාද අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, උතුම් තෙරුවනේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය අද දවසේ 73 වන ජන්මදිනයේ යෙදෙන පින්වත් පුණ්‍යා චන්ද්‍රදාස මෑණියන්ට සැලසී මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ධර්මයේ හැසිරෙන්ට මෑණියන්ට අවකාශ ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මිය පරලොවයන්ට යෙදුනා වූ පින්වත් චන්ද්‍රදාස ගමගේ මහතාට, SG පියසේන මහතාට, පුණ්‍ය චන්ද්‍රදාස මෑණියන්ගේ දෙමාපියන්ට, බොතේජු ඩෙප් මහතාට, පල්ලේමුල්ල මහත්මියට සහ ලලිතා විජේසුන්දර මහත්මිය ඇතුළු ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මේ වන විට අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් ලක්ප්‍රිය බණ්ඩාර මහතාට සහ අවන්ති ගමගේ මහත්මියට, ආමිතා ඩෙප් මහත්මියට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින ගිහෙන් බණ්ඩාර, ඔනෙලි බණ්ඩාර, රොනල් ගමගේ යන දරුවන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා. අද දවසේ මේ උතුම් ධර්ම දානය සිදු කරන පින්වත් අවන්ති ගමගේ, හර්ෂක ගමගේ, ශාමිලා ගමගේ යන මේ පින්වතුන්ලාන්ටත්, ලක්ප්‍රිය බණ්ඩාර, ධම්මික පල්ලිමුල්ල, හර්ෂක ගමගේ, අප්සරා ගොපළුවෙව, ශාම්ලා ගමගේ ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ ධර්ම දානය සිදු කරන ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාටත්, පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම දානමය පිනේ අනුහසින් සියලු යහපත සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා ආදියත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ගෞතම සාසනය තුළම ධර්මාවබෝධ කරන්ට ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් පින්වතුන්ලා සඳහන් කරලා තියෙන විදිහට පින්වත් කරුණා දසසිල් මෑණියන්ට
සුසීමා දසසිල් මෑණියන්ට සහ මුදිතා දසසිල් මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා සුවසේ ධර්මයේ හැසිරෙන්නට අවකාශ ලැබෙත්වා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුලම සුවසේම ධර්ම අවබෝධ කරන්ට ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.